අයිබෝන් ඔබට සුවදායි උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ආරම්භ කරමු මේ ස්වර්ණවාහිනී පත්තරේ. ගොඩක් කතා තියෙනවා. වෙලාව ඉතිරි කරගන්න ඕනේ. ගොඩක් ප්‍රවෘත්තිනුත් තියෙනවා. අපි අශෝක් අබේසිංහගේ කතාවෙන් ආරම්භ කරමු. මොකද දවස් ගාණක් එන්නේ නැතුව ඉඳලා ඊ ආවනේ. ඒකත් එක්ක කතාව පැන නැගිලා තියෙනවා. අද ලංකාදීපයත් ප්‍රධාන ශීර්ෂ පාඨය ලියන්න තෝරාගෙන තියෙන්නේ අශෝක් අබේසිංහගේ කතාව. CID අශෝක්ගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි. පාස්කු ප්‍රහාරයට ජනපති බැසිල් හවුල් බවට කළ ප්‍රකාශයට පරීක්ෂණ ඉන්දිකා රාමනායකලිය. පාස්කු ඉරිදා ප්‍රහාරයට ජනාධිපතිවරයාගේ සහ බැසිල් රාජපක්ෂගේ සම්බන්ධයක් ඇති බවට කළයි කියන ප්‍රකාශයක් ගැන සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව මන්ත්‍රීවරයා ඊයේ පෙරවරු 9:30ට පමණ එහි පෙනී සිටි අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු 2:30 දක්වා පැවැත්වුණා. මන්ත්‍රීවරයා පසුගියදා කළයි කියන එම ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න ඇවිල්ලා මන්ත්‍රීවරුන් 6 දෙනෙකු හා ඇවන්ගාට් ආයතනයේ සභාපති නිශංක සේනාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළ අතර එම පැමිණිලි අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය CID අශෝක්ගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි. එතකොට ඊළඟට විපක්ෂ නායක එතනට ආවා. එයාගේ වාහනේ ලුවාවේ අශෝක් අබේසිංහ. අද දිනමින විපක්ෂ නායක කතාව ලියනවා. ප්‍රහාරකයන්ට දඬුවම් නොදී අශෝක් පස්පස යෑම විහිළුවක් කියලායි විපක්ෂ නායක කියන්නේ. බුද්ධි කරුණාරත්න ලියන. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු අයට දඬුවම් කළ යුතුව තිබියදී ආණ්ඩුව එසේ ක්‍රියා නොකර විවිධ ප්‍රකාශ කළ අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා වැනි අය පස්පස ගමන් කිරීම හාස්‍යයට කරුණක් බව සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ සඳහන් කළා තියෙනවා. ඒ සජිත් කියපු කතාව එයා කියන්නේ හාස්‍යයට කරුණක් කියලා ඒක. ඒ අතරේ දැන් විපක්ෂ නායක කියන්නේ ප්‍රහාරකයන්ට දඬුවම් නොදී අශෝක් පසුපස යාම කියන එක. එතකොට දඩයම් කිරීමක් සිදු වෙනවද කියලා මාධ්‍යවේදීන්ගේ අශෝක්ගෙන් ඇහුවම අශෝක් දීපු උත්තරේ අද දාලා තියෙනවා පත්තරේ. අශෝක්ගෙන් CIDට ප්‍රකාශයක් ආණ්ඩුව මාව දඩයම් කළේ නැහැ. මාධ්‍යවේදීන් හමුවේ කියයි රක්ෂණ ශ්‍රියන්තලිය. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දී තිබෙනවා. අශෝක් අබේසිංහ විසින් පාස්කු ප්‍රහාරයට වත්මන් ජනාධිපතිවරයා හා අගමැති වගකිය යුතු බවට පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණා. එහිදී මාධ්‍යවේදීන් ඇහුවම අශෝක් අබේසිංහ කියන්නේ ආණ්ඩුව මාව දඩයම් කළේ නැහැ කියලයි. ඒ අතරේ අද මව්බිම් පත්තරේ අශෝක් CID ප්‍රශ්න කිරීම හමුවේ ඇති වුණු තත්ත්වයක් වාර්තාකරණයක් කළා තියෙනවා. පත්තරේ තියෙන වාර්තාව පුටා ගන්නම් මෙම CID ප්‍රශ්න කිරීම හමුවේ අශෝක් අබේසිංහගේ දිව පැටලේ සටහන්කරුවෙකු නොමැතිවයි වාර්තාව. එහෙම කිව්වේ නෑ, මතක නෑ, එහෙම තොරතුරක් ලැබුණේ නෑ, සනාථ කරන්න මූලාශ්‍රයක් නෑ, කනගාටු වෙනවා. වත්මන් රජයේ ප්‍රබලයන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බවට තමන් ප්‍රකාශ නොකළ බව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහගෙන් කළ ප්‍රශ්න කිරීම වලදී ඔහු මුලින් සඳහන් කර තිබෙනවා. ඒ පිළිබඳව තවදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඒ සම්බන්ධයෙන් තමන්ට මතකයක් නැතයි සඳහන් කර ඇති අබේසිංහ මන්ත්‍රීවරයා ඊළඟට එවැනි තොරතුරක් තමන්ට නොලැබුණු බවක් සඳහන් කර තිබෙනවා. යම් දෙදෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවට ඔහු විසින් කරනු ලබන ප්‍රකාශයට අදාළව යම් තොරතුරක් ලැබුණද ඒ සනාථ කිරීමට අදාළ තොරතුරු මොනවාද යන්න රාජ් පොලිසිය විසින් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළා. මේ සඳහා යම් පුද්ගලයෙකු මුදල් ලබා දී ඇති බවට ඔහු විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද රාජ් පොලිසිය අබේසිංහගෙන් ප්‍රශ්න කළා. එහිදී අබේසිංහ රාජ් පොලිසියට සඳහන් කරලා තියෙන්නේ ඒ බව සනාථ කිරීම සඳහා තමාට කිසිදු මූලාශ්‍රයක් නැති බවයි මේ පිළිබඳ කළ විමසීමකදී මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියනවා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් රෝහණ කියන්නේ එම මූලාශ්‍රය සඳහා තොරතුරු ලැබුණු ආකාරය සඳහන් කිරීමට තමාට නොහැකි බව අබේසිංහ පවසා සිටි බවයි. අශෝක් අබේසිංහගේ කතාව මව්බිම දාලා තියෙන්නේ එහෙමයි. අබේසිංහගේ දිව පැටලේ කියලායි මව්බිම් පත්තරේ දාලා තියෙන්නේ. ඒ අතරේ අද දිවයින පත්තරේ දානවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඊයේ මේ කාරණාව පිළිබඳව කරපු ප්‍රකාශය පදනමකින් තොර ප්‍රකාශයක් කළයි අශෝක් පිළිගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ හේමන්ත රන්දුනු සහ සුජීව තත්සරයි ලියන්නේ. පාස්කු ප්‍රහාරය ගැන ආందోලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහගෙන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුට කර තිබූ දැනුම් දීමකට අනුව ඔහු ඊයේ උදෑසන සිය නීතිඥවරුන් සමග එහි පැමිණ සිටියත් නීතිඥයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුල් වීමට අවසර ලබා දී නැත කියලා පත්තරේ දාලා තියෙනවා. මෙතන තියෙන්නේ පදනමකින් තොර ප්‍රකාශයක් කළයි ඔහු පිළිගත්තා කියලයි. දැන් අප සූදානම් ඔහු එතනට ගිය හැටි සජිත්ලා කතා කරපු හැටි මාධ්‍යවේදීන් හමුවේ අශෝක් දීපු උත්තර ඔබට කියන්න. අද ඔබතුමා දෙන්නේ කියලා ඔව් අද පැමිණෙන්න කියලා තියෙනවා අද 9ට. ඒක නිසා කටුස්තරයක් ලබා දෙන්න. මේ අවස්ථාවේ ඔහු සමග විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසකුත් පැමිණියා. සමගි ජනබලවේගයේ නායකයා හැටියට මම තරයේ විශ්වාස කරනවා මම මගේ മന്ത്രിවරු ආරක්ෂා කරන්නට ඕන, රැක ගන්නට ඕන. ඒ නිසාම තමයි මගේම වාහනෙන් එතුමා මං රැගෙන ආවේ. ප්‍රවෘත්ති පත්‍රවල තියෙන ඒවා, මාධ්‍ය හරහා යන ඒවා, සමාජ මාධ්‍යාලයාවේ තියෙන ඒවා හැමදේම මේ රටේ ජනතාව කියවනවා. ඒ හැමදේම ගැන සැකයෙන් අවධානයෙන් ජීවත් වෙනවා. ඒ වැනි මතයක් තිබිච්ච මතයක් එතුමාගේ වචනයක් පිට වෙලා තියෙනවා. පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව පිටතට පැමිණි අශෝක් අබේසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. ඔබතුමාගේ මොනවද විමසුරු ලැබුවේ? මම එක්තරා රැස්වීමකදී කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගන්නවා. ඔබතුමා පිළිගත්තද ඔබතුමාගේ අතින් මෙහෙම මේ ප්‍රකාශයක්? ඒ ප්‍රකාශයක් මම කරලා තියෙනවා. විපක්ෂයෙන් නම් චෝදනා කරන්නේ මේ മന്ത്രിවරුන් දඩයන් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා කියලා රජයේ විසින්. එහෙම එකක් ඉතින් කියන්න බෑ. කොහොමද මාව දැන් දඬුවමක් උනේ නැහැනේ. මම ඇවිල්ලා ප්‍රකාශයට කළා යන්නවනේ ඉතින්. කියන්නේ දැන් ඔබතුමාට හොඳ විදියට සලකලා තියෙනවා කියලා. ඔව් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පළවෙනි වතාව ආවේ. ඉතින් මට හොඳට සැලකුවා. ඉතින් මේ මට තේ දුන්නා. මොන්න කණ්ඩක් දෙන්න හැව්වා. ඉතින් මම කන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඒකද හොඳට සැලකුවා. ඉතින් ප්‍රශ්නයක් උනේ නැහැ. ඔබතුමා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිම වෙනසක් නැහැ. ඔබතුමා ඒ ස්ථාවරයේම ඉන්නවද? ඔව් ඉතින් මම ප්‍රකාශය කරලා තියෙනවා. ඉතින් එතනින් පස්සේ මොකද වෙන්නේ කියලා බලමු නේද? එහෙම නේද? මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා. එවැනි ප්‍රකාශයක් සිදු කිරීමට පදනම් වූ කරුණු පිළිබඳව කිසිවක් ඔහුට ප්‍රකාශ කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම එම ප්‍රකාශය සිදු කිරීමට පදනම් වූ කරුණු වල ප්‍රභවය සම්බන්ධයෙන් මූලාශ්‍රයන් සම්බන්ධයෙන් ඔහු කිසිවක් ප්‍රකාශ කරේ නැහැ. ඔහු ප්‍රකාශ කරේ එවැනි ප්‍රභවයක් නොමැති බවත්, ඒ වගේම එවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් කනගාටු වන බවත්. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වනවා. ඒ වගේම ගරු නීතිපතිගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතව තිබෙනවා. ඔය විදිහට ආයේ කතාව දිග්ගැස්සෙන්න අපි එහි ඉදිරිය පිළිබඳව අවධානයෙන් ඉදමු. ඊළඟට එන්නත ගැන පැත්තට පොඩ්ඩක් ගිහින් ඉමු. එකපාරටම එන්නත මෙන්න මෙහෙම තීන්දුවකට අර ගිහිල්ලා තියෙනවා. එන්නත් කරන්නේ. දැන් අද බලාපොරොත්තු වෙන හිටියානම් කවුරු හරි එන්නත් ලබා ගැනීමේදී මෙන්න මේකලු තත්ත්වය හෙට ඉඳන් කොවිඩ් එන්නත හෙට සිට අවුරුදු 60ට වැඩි පිරිසට පමණයි නිදර්ශනී වික්‍රමසිංහලිය COVID-19 එන්නත් කරන කටයුතු අද ක්‍රියාත්මක නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා. මේ සම්බන්ධයෙන් අද කළ විමසීමේදී අමාත්‍යාංශය සඳහන් කර සිටියේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලද එන්නත් හෙට සිට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලබා දීම ආරම්භ කරන බැවින් අද දිනේ එන්නත් කරන කටයුතු తాවකාලිකව නතර කිරීමට තීරණය කර බවයි. ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ඇතුළු අවදානම් කලාපවල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට කොවැක්ස් පහසුකම යටතේ ලද එන්නත් ලබා දීමට නියමිත වෙලා තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අංශ වෙත දෙවෙනි එන්නත් මාත්‍රාව ලබා දීම සඳහා 2,50,000ක එන්නත් ප්‍රමාණයක් ඉතිරි කරගෙන ඇති බවද එම අමාත්‍යාංශය කියනවා. ඉල්ලුම් කර ඇති කාලය තුළ ඉන්දියාවේ ආයතනයකින් අඛණ්ඩව එන්නත් ලැබීමට නියමිතව තිබුණද යම් ලෙසකින් එම එන්නත් ලැබීම ප්‍රමාද වූහොත් භාවිතයට ගැනීම සඳහා මෙලෙස මාත්‍රා ඉතිරි කරගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් වැඩිදුරටත් කියලා තියෙනවා. ඔව් කළමනාකරණය කරගන්න දැන් මේ දවස්වල කාරණාවක් කතා බහට ලක් වෙනවා එන්නත් ප්‍රමාද වෙනවද
එන්නත් කියපු විදියට ඒ විදියට අකණ්ඩව එනවද කියලා කතාවක් කතා බහට ලක් වෙනවා. ඒකත් එක්ක යම් හිඟවීමක් හෝ යම් ප්‍රමාදයක් තියෙනවා නම් ඒකත් එක්ක අත්‍යවශ්‍ය තැන්වලට ලබා දීම සඳහා කළමනාකරණය කරගන්න හරියට. දැන් ඒ අතරේ කොවිඩ් එන්නත හෙට ඉඳන් අවුරුදු 60ට වැඩි පිරිසට පමණයි මට මතක් වෙන්නේ මුලින්ම අරගත්ත තීන්දුවක්. 30ත් 60ත් අතර කියලා කොහෙන් කාගෙන් ආවද කියලා හොයාගන්න බෑ තාම. ඊට පස්සේ තමයි අර 60 සීමාව ඉවත් කරේ. දැන් බ්‍රිතාන්‍ය වගේ රටවල් ඉස්සෙල්ලාම ඉහළ වයස් කාණ්ඩේ ඉඳන් 80 වෙනි ඉහළ 70 වෙනි ඉහළ ඊට පස්සේ 60 වෙනි ඉහළ ඔහොම ක්‍රමිකව ආවේ. ඒ නිසා වැඩ පිළිවෙලකදී කළමනාකරණය සහ ක්‍රමානුකූලභාවය හරියට තියාගෙන අපි ඉස්සරහට යමු. ඒ අතරේ මාජනතාවට එන්නත් ලබා දෙනවානේ ඒක අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. මාජනතාවට කොවිඩ් එන්නත් ලබා දීම අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට. කොළඹ මානගර සභා බල ප්‍රදේශයේ ජනතාවට කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහන ඊයේ පෙරවරුවේ නාරායන්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක් වුණා. එම අවස්ථාවට නාරායන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාගිමි ඇතුළු මහා සංඝරත්නය වෛද්‍ය හෙද කාර්ය මණ්ඩලය ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියා. ඒ අවස්ථාවයි ඔයගොල්ලෝ චාරුපෙන් දකින්න. එතකොට ඔබ දන්නවා ආචාර්ය චන්දිම ජීවන්දර මේ එන්නත් පිළිබඳව කාරණාව දැනුවත් කිරීම වලදී පර්යේෂණ වලදී ප්‍රමුඛව කියවෙන නාමයක්. ඔව් එන්නත ගැන කරපු ප්‍රකාශය මම උපුටා ගන්නවා අද ලංකාදීපේ. එන්නත සාර්ථකයි ප්‍රතිශක්තිය ඉහළයි ආචාර්ය ජීවන්දර කියන්නේ සුජිත් තේවාජෝලිගේ එළියන්. මේ රටේ ජනතාවට ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත සාර්ථකයයිද මගින් ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නැංවෙන බවට විද්‍යාත්මක පරීක්ෂණ වලින් තාබුරු වී ඇතැයිද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිවේදී ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර කියලා තියෙනවා. එන්නත සතුටුදායක ප්‍රතිඵල පෙන්වා තියෙනවා කියලා යෝ කියන්නේ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතෙන් ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනැංවේදයි සෙවීමට එන්නත මේට මාසයකට පමණ පෙර ලබාගත් සෞඛ්‍යාංශ සේවකයන් 2000ක්ගේ රුධිර සාම්පල ලබාගෙන ඉන් සාම්පල 500ක් පමණ මේ දිනවල පරීක්ෂා කරගෙන යන බව කී ජීවන්දර කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය වෙමින් පවතින බවට ඒ පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බව ප්‍රකාශ කරනවා. ඒ පරීක්ෂණ කටයුතු දිගටම සිදු කරන බවත් ආචාර්යවරයා සඳහන් කරනවා. කිසියම් එන්නතක ප්‍රතිඵල පරීක්ෂා කෙරෙන්නේ කිසියම් පුද්ගලයෙකු එන්නතගෙන මාසයකට පමණ කාලයක් ඉක්ම වූ පසුයි. ඒ අතරේ එක්සත් ජාතික පක්ෂ සභාපති මේ ගැන කතාවක් කියලා තියෙනවා. මේ අර එන්නතේ හිඟතාවයන් ගැන කියනවනේ මේ දවස්වල නියමිත කාලයේ ගිවිසුම් නැති නිසා එන්නත් ගෙන්වීමේ ප්‍රමාදයක්. එජාප සභාපති කියන්නේ අංජුල මහිකලියන්. නියමිත කාලයේදී ගිවිසුම් අත්සන් නොකිරීම හේතුවෙන් කොරෝනා එන්නත් ලංකාවට ගෙන්වීමේ ප්‍රමාදයක් ඉදිරියේදී ඇති විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සඳහන් කිරීමක් කළා තියෙනවා. කොවැක්ස් පහසුකමට අමතරව කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ගැනීමේදී ශ්‍රී ලංකාවට ඉදිරියෙන් මුළු දකුණු ආසියාවෙම රටවල් සිටිතැයි වජිර අබේවර්ධන සඳහන් කළා තියෙනවා. ඒ වජිර කියලා තියෙන්නේ රනිල් ගැන ගොඩක් කතා කරන වජිර එන්නතේ ප්‍රමාදය ගැන කතා කළා තියෙන්නේ වෙනම කතාවක්. ඒ අතරේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන් ඊයේ මේ වැඩපිළිවෙළවල් පිළිබඳව යම් ප්‍රකාශයක් කළා. අපි ඒ ගැන අවධානයට යොමු කරමු. අපට පැහැදිලිව පේනවා එන්නත ලබා දීමේදී ක්‍රමවේදයේ පොඩි අඩුපාඩුකම් තිබෙනවා. එක දවසකට කියනවා අවුරුදු 30න් ඉහළට ආය ගහනවා කියලා, තව දවසක් කියන 30න් පහළට ආය මේක ව්‍යාකූල තත්ත්වයක් පත් වෙලා තිබෙනවා. මේට වඩා පාලකයෝ මේක දැඩි සැලකිල්ලකින් කටයුතු කරන්න ඕන කියන එක තමයි උසාවියේ මෙයාගේ දක්ෂ පරිපාලක වෛද්‍යවරු අයින් කරලා දාලා Tamanට නමා ගන්න පුළුවන්. වැඩ බැරි ට්‍රාන්ස්ෆර්ල ටිකක් තමයි දැන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙත් ඉන්නේ. දැන් මේවා කියන්න දෙයක් නැහැ. බ්‍රිතාන්‍ය මහ රජිනටවත් මේ වෙන දේවල් කියන්න සිද්ධ වෙද කියන එක ලොකු සැකයක් අපිට ඇති වෙලා තියෙනවා. මොකද අවධානය යොමු කරන්න කෙනෙක් නැහැ. උන්වහන්සේලා සඳහන් කරන කාරණා ගැනත් බලධාරීනේ ඔබේ අවධානය වැඩිව දැඩිව ඍජුව යොමු කරන්න. හොඳේ. හරි. ඊට පස්සේ වෙන කතා කීපයකට දැන් යමු එන්නත් කතාවෙන් මිදිලා. ඇමති විමල් ටෙරේව ආණ්ඩු පක්ෂ පස්පෙළ මන්ත්‍රීන් 43 දෙනෙකුගෙන් අගමැතිට පැමිණිලි අජන්ත කුමාර ලියන්. ජාතික නිදහස් පෙරමුණේ නායක සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පස්පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂට පැමිණිලි කර ඇතැයි වාර්තා වෙනවා.
ආණ්ඩුවේ පස්පෙළ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු පමණ අගමැති මහින්ද රාජපක්ෂ අර්ලියගා මන්දිරයේදී පෙරේදා හමු වී ඇති අතර එහිදී ඔවුන් මෙම පැමිණිල්ල කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියනවා. මුස්ලිම් අන්තවාදයේ සමග දීඝ කෑමට ආණ්ඩුවේම පිරිසක් බලා සිටින බවට විමල් වීරවංශ ඇමතිවරයා පසුගිය 9 වෙනිදා කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී කර ඇති ප්‍රකාශයක් මෙම පැමිණිල්ල කිරීමට ආසන්නතම හේතු වී ඇති බව වාර්තා වෙනවා. වීරවංශගේ එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝවක්ද නවක මන්ත්‍රීවරයෙකු විසින් එහිදී අගමැතිවරයාට පෙන්වනු ලැබ ඇතැයි දැනගන්නට තිබෙනවා. ඇමතිවරයාගේ ක්‍රියාකලාපයේ ආණ්ඩුවේ ගමන් මගට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි දෙම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇති බවට වාර්තා වෙනවා. කතාව දිග්ගැසෙන ආකාරය මොනවාරි වෙනවා කුච්කු චෝතාහේ එබයි පේන්න තියෙන්නේ විසංවාදයක් වීරසකයක් ආණ්ඩුව ඇතුලෙන් මෝදු වෙන පාටක් පේන්න තියෙනවා. විමල් එකපාරටම කෙලින්ම සඳහන් කිරීමක් කළ අවස්ථා කීපයකම ඊට කලින් විමල් සහ ආණ්ඩුවේ නවක මන්ත්‍රීවරුන් අතර කාරණාවක් මත වුණා. විමල්ගේ ප්‍රකාශයට මාධ්‍ය හමුවට ඇවිල්ලා මාධ්‍ය හමුවක් පවත්වලා වුන් කරපු ප්‍රකාශයක්. ඒකට ඊට පස්සේ මේ වගේ අයට උත්තර දීම ගැන විමල්ගේ ප්‍රකාශයක් තිබුණා. ඒක යන අතර තමයි විමල් අර ප්‍රකාශය කළේ අන්තවාදයේ සමග දීඝ කෑමට ආණ්ඩුවේම ඇතැම් අය බලා සිටින බවට වගේ හැඟවෙන ප්‍රකාශයක්. ඒකත් එක්ක මන්ත්‍රීන් 43 දෙනෙක්ගෙන් අගමැතිට පැමිණිලි කියලායි මෙතන දාලා තියෙන්නේ. ඒකත් එක්ක ආණ්ඩුවේ ගමන් මගට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත එම් මන්ත්‍රීවරුන් පෙන්වා දීලා තියෙනවා කියලා වැඩිදුරටත් සඳහන් කරනවා. මොනවාරි මෝදු වෙමින් පවතිනවද? හරි. එතනින් අපි එහාට යන්න. ඊට පස්සේ පාලිත රංගේ බණ්ඩාර ඔව් කියන කතාව මේ ආණ්ඩුවේ කතා විතරයි වැඩ නැහැ. බැඳුම් කරේට කෑ ගහලා ඇවිත් කෝටි 1600ක සීනි කොල්ල කාලා කියලා ඔව් චෝදනා කරනවා නිමල කොඩිතුවක් කොලියන්. බැඳුම් කරේ කියා මේ ආණ්ඩුවේ ඉන්න පිරිස් කෑගසා බලයට පැමිණ මහා දාවාලේ රුපියල් බිලියන 16ක සීනි මංකොල්ලයක් කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පෙරේදා කොළඹදී සඳහන් කළා කියලයි මේ දාලා තියෙන්නේ. බැඳුම් කර ගනුදෙනුවේදී රුපියල් බිලියන 11ක අවශ්‍යයක් වුවත් යාපාලන ආණ්ඩුව ඒ සමාගමෙන් බිලියන 12ක මුදලක් මහා භාණ්ඩාගාරයේ රඳවා ගැනීමට කටයුතු කළ බැවින් බැඳුම් කර මගින් ආණ්ඩුවට ලාභයක් ඇරෙන්න අලාභයක් නොවූ බව එජාප මහලේකම්වරයා සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ සඳහන් කරන්නේ සීනි ගැන වංචාවක් පිළිබඳව චෝදනාවකුත් එල්ල කරන ගම ඒ රංගේ. එතකොට සමන්ත විද්‍යාරත්න කියනවා වියත් මග දැන් මහා මග ආණ්ඩුව යන්නේ සාමාන්‍ය පෙළවත් නැති පිරිසක් එක්ක කියලා. අතුල බණ්ඩාර සහ අනුරාධපුර දායරත්නලිය මේ රටට සෞභාග්‍ය උදා කරන්නට වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙනීමට එදා බොහෝසේ වේසමහන්සි වූ වියත් මගේ පිරිස අද මහා මග දමා අපොස සාමාන්‍ය පෙළවත් සමත් නැති උදවිය සමග ආණ්ඩුව කරගෙන යන බව ජනතා මුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සඳහන් කිරීමක් කළා තියෙනවා. ඔව් කියන්නේ වියත් මග දැන් මහා මගය කියලා. අපි බලමු වියත් මග පැත්තෙන් උත්තරයක් හම්බෙයිද කියලා. ඔහුට අනුව ආණ්ඩුව දැන් දුවන්නේ ඕලෙවල්වත් නැති පිරිසක් එක්ක කියලායි චෝදනාව එල්ල කළා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තට යමුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය Tamante කුඩම් මගේ සනකිලි කෙනෙහිලි ආණ්ඩුවේ නොම පෞගේ දවස්වල මත වුණා. දයසිරි ජයසේකරගේ විවිධ ප්‍රකාශ සෑහෙන කතාබහකට ලක් වුණා. දැන් දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යරයාගේ ප්‍රකාශයක් පුටා ගන්න හදන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් යන්න උවමනාවක් නැහැ ප්‍රසාද් මංජුයි වාර්තා කරන්නේ. බලමු ඔහුගේ ප්‍රකාශය වැඩිදුරටත් පුටාගෙන. පාස්කුවේදා ප්‍රහාරය ගැන සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ සමග එකඟ නොවුනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වර්තමාන ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මව්බිමට කියලා තියෙනවා. ඔහු එමයි කියලා තියෙන්නේ. දුමින්ද දිසානායක කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්න ආණ්ඩුවෙන් උමනාවක් නැහැ කියලා. එතකොට පෝට්ටුවේ පැත්තේ කවුරු හරි කෙනෙක් ඇහුවොත් කොහේ යන්නද කියලා පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ යන්න තියෙන්නේ කොහෙද කියලා ඇහුවොත්. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සභාපති අපේ මෛත්‍රීපාල කියන්නේ පළාත් සභා ඡන්දෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තරඟ කරනවා. අයදුම්පත් කැඳවීම මේ දිනවල ඩයනා උද්‍යාංක නිලියන් ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරඟ කිරීමට කැමැත්තක් දක්වන අයගෙන් අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කරන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරනවා. මේ සඳහා මේ වන විටත් විශාල පිරිසක් අයදුම්පත් ලබා දී ඇති බවත් ඉදිරිපත් වීමට කැමැත්තක් දක්වන තවත් පුද්ගලයන් සිටිනම් ඔවුන්ට මේ මාස 31 වෙනිදාට පෙර ඉල්ලුම්පත් යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා. මෙන්න මෙයාලා තරඟ කරනවලු තනිවමද තරඟ කරන්නේ
අනේ තනියෙන් ඉල්ලලා බැලුවොත් කොහොමද හොඳ නැද්ද? මෙතන කියනවා මේ වෙන විට විශාල පිරිසක් ආයුධම්පත් එවලලු. මට මැවිලා පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනාව ගන්නට කොච්චර තදබදයක් ඇද්ද නේද? ඔය කියන තරම්. හොඳයි. මෛත්‍රීපාල කරපු ප්‍රකාශයක් බලන්න ඕනි. වෙලාවත් බලලා ප්‍රකාශයත් බලලෙමු. ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් soft and smooth shampoo. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නිලධාරී මණ්ඩලයේ පක්ෂ මූලස්ථානයේදී රැස් වුණේ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂකත්වයේ ඉල්ලලා සෑහෙන පිරිසක් විශාල පිරිසක් අපිට ආයුධම්පත් එවලා තිබෙනවා. නිසා පළාත් සභා මැතිවරණය සඳහාත් අපේ සූදානම් වීම තියෙනවා. ඒකට කැමති අයගෙන් ආයුධම්පත් තව ගන්න අපි මාසයක කාලයක් තියෙනවා. ඒ අනුව අපි පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මේ කටයුතු තමයි අද කළේ. වෙනම තරඟ කිරීමට සූදානම්ද? නෑ අපි ඒව මුකුත් එහෙම. හරි ආසන ඔබතුමාට මේ පාස්කෝපය සම්බන්ධව චෝදනා එල්ලෙන ප්‍රකාශයක් කරන්න තේ මේ සම්බන්ධව. පාස්කෝපය සම්බන්ධව ප්‍රකාශයක් කරන්න නේද ඔබතුමා? හරි ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල කියපු කතාව ඊළඟට ජයපේ අනුර කුමාර දිසානායකගේ රුව සහිත සටහනක් අද මව්බිම් පත්තරේ ප්‍රධාන පිටුවට අරන් ඇවිත් තියෙනවා. මේ වසරේ ආණ්ඩුවට ඇති ලොකුම ගැටලුව කියලා අනුරාධා හේරත් ලියලා තියෙනවා. බලමු මොකද්ද මේ ලොකුම ගැටලුව කියලා කොටසකින් අවසන් කරලා තියෙන සටහන. මේ වසර තුල ලංකාවට විදේශීය ගෙවීම් සහ ඩොලර් බිලියන 17ක් ගෙවා දැමීමට නියමිතව තිබීම ආණ්ඩුව හමුවේ ඇති මූලිකම ගැටලුව බව ජයපේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කිරීමක් කරනවා. බඩු මිල ඉහළට ආර්ථිකයේ පහළට සිස්ටම් ෆේල් තේමාවෙන් කොළඹ නවනගර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයකදී ඔහු එම සඳහන් කළා තියෙනවා. ඔහුට අනුව මේ මොහොතේ ඇති ලොකුම ගැටලුව පිළිබඳව එහෙමයි සඳහන් කරලා තියෙන්නේ. දැන් ඊළඟට අද පත්තරයට අවධානය යොමු කරනවා. අර හර්ෂණ නේද? රංජන් බලන්න ගිහිල්ලා සෙල්ෆියක් අරන් ගහලා ඒවා ඊට පස්සේ දාලා අර ජේල කෙනෙක්ගේ රස්සාවක් නැති වුණා. දරු පවුල්කාරයෙක් වෙන්නට ඇතිනේ. නේ? එතකොට ඊළඟට රංජන්ට ලැබුණු දඬුවම ගැන ඊයේ කතා වුණා. රංජන්ට සති දෙකක් අමුත්තන් හමුවීම තානම් සෙල්ෆි ගත්තාට රංජන් වරද පිළිගනි ඉන්දික ඒවා විතරණලිය. අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරය තුලදී සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටි රංජන් රාමනායකට දඬුවමක් වශයෙන් ඊයේ සිට සති දෙකක කාලයක් රංජන් රාමනායක බැලීමට අමුත්තන්ට ඉඩ ලබා නොදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කිරීමක් කරනවා. රංජන් බැලීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් සෙල්ෆි ඡායාරූපය ලබාගෙන තිබූ අතර ඡායාරූපය ලබා ගැනීමට අවස්ථාව ලබා දුන් බන්ධනාගාර ජේලවරයාගේ වැඩතානම් කිරීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව මීට පෙර කටයුතු කරලා තිබුණා කියලා වැඩිදුරටත් දාලා තියෙනවා. මේ කියන්නේ රංජන් විසින් අදාළ වරද පිළිගෙන තිබෙන නිසා දඬුවමක් වශයෙන් ඊයේ සිට සති දෙකක කාලයක් රංජන් බැලීමට අමුත්තන්ට ඉඩ ලබා නොදෙන බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කරලා තියෙනවා. බන්ධනාගාර පනතට අනුව සිරකරුවන්ට මෙවැනි කටයුතු කළ නොහැකි බවත් පොදුවේ බන්ධනාගාර තුලට ජංගම දුරකථන රැගෙන යාම තහනම් බවත් ඔහු සඳහන් කිරීමක් කළා තියෙනවා. දැන් ජේලර්ගේ වැඩ තානම් කළා. රංජන්ට සති දෙක අමුත්තන් බැලීම හමුවීම තහනම් කළා දැම්මා. එතකොට සෙල්ෆිය ගත් එක්කෙනාට හරි ඊළඟ කතාවට යමු. එක්සත් ජාතික පක්ෂයෙන් සමගි ජනබලවේගයට ගිය පළාත් පාලන මන්ත්‍රීවරුන්ට නැවත එක්සත් ජාතික පක්ෂයේ දොර ඇරෙයි කියලා නවෝදයා පවනි තබන සටහන මේ. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජනබලවේගයට එක් වූ ප්‍රාදේශ සභා, නගර සභා සහ මහනගර සභා ඇතුළත් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට යලිත් පක්ෂයට එක්වීම සඳහා අවස්ථාව දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළා තියෙනවා. පක්ෂයේ මේ තීරණය ගත්තේ රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී සමගි ජනබලවේගයට එක් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් කීප දෙනෙක් යලි එක්සත් ජාතික පක්ෂයට පැමිණි බවත් තවත් අය පක්ෂයෙන් ඉවත් කළ බවත් පක්ෂයේ කෘත්‍යාධිකාරී රැස්වීමේදී අනාවරණය වෙලා තියෙනවා. ඒ කලින් තත්ත්වය. දැන් මෙතන කියන කතන්දරේ එක්සත් ජාතික පක්ෂයෙන් සමගි ජනබලවේගයට ගිය පළාත් පාලන මන්ත්‍රීවරුන්ට නැවත එක්සත් ජාතික පක්ෂයේ දොර ඇරෙයි කියලා. දැන් අතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල පිරිසක් එනවලු පළාත් සභා මැතිවරණයේ නාම යෝජනා ගැනීම පිළිබඳව කතන්දරයේදී ආයුධම්පත්. එතකොට නම් මට මැවිලා පේන්නේ
මාර තදබදයකින් මාර සෙට් එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයදුම් කරනවා. දැන් මට මෙතනත් මැවිලා පේනවා එක්සත් ජාතික පක්ෂයේ දොර ඇරියම දොර ඇරනකන් දොර ඉස්සරහට වෙලා මාර සෙට් එකක් බලන් ඇති නේ සමගි ජන බලවේගයෙන් ඉවත් වෙලා UNPට එන්න නිකන් හිතන්නකෝ. ඊයේ පෙරේද පත්තරයක තිබුණු කතාවකට ඇමති මහින්දානන්ද අලුත්ගමගේ දීලා උත්තරයක්. ඒක අද පත්තරයක් වාර්තා කරනවා. නාවලපිටියේ ඉඩම ගැන දුම්රිය වෘත්තීය සමිති කියන කතාව බොරු ඉන්දික ඒවා විතරන ලියන. නාවලපිටිය දුම්රිය ඉඩමක් සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ ගෙන යන ප්‍රචාර අසත්‍යයක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සතු අක්කර 2ක පමණ ඉඩම මධ්‍යම පාන්තික නිවාස 100ක් ඉදිකිරීම සඳහා නිවාස සංවර්ධන අධිකාරිය වෙත ලබා ගැනීමට නිරීක්ෂණය වී තිබෙන බවයි අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියන්නේ. ඒ දුම්රිය දෙපාර්තමේන්තුව සතු මෙම අක්කර 2 ඉඩම් පවරා ගැනීමක් හෝ බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමක් සිදු කර නොමැති බවත් අදාළ කටයුත්ත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දුම්රිය දෙපාර්තමේන්තුව හා මීට අදාළ අනිකුත් ආයතන මගින් සිදු කරන වැඩසටහනක් බවත් එම නිවේදනය මගින් පෙන්වලා දීලා තියෙනවා. නාවලපිටියේ ඉඩමක් එතන නිවාස සංකීර්ණයක් ගැන කතාව ගියා. ඒකට දීපු උත්තරයක් තමයි ඒ. මා සගරුවනේ ඊයේ දවසේ පෙළ ගැස්ම අද පත්තරේ ප්‍රධාන පිටුවේ ප්‍රධාන ශීර්ෂ පාඨය වෙලා තියෙනවා. ගලගුඩ අත්තේ ඥානසාර හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේ කරපු ප්‍රකාශ ශීර්ෂ පාඨ කීපයකින් දාලා තියෙනවා. බලන්න සටහන දිනේෂ් සමරකෝන්. යුක්තිය උදෙසා යතිවර පාරමිතාව සත්‍යග්‍රහය ආරම්භයි. පාස්කු වාර්තාවෙන් පණිවිඩ කරුවාට වෙඩි තබලා කවුරු හරි නොයෙක්මුණු තක්කඩි දේශපාලඥයෙකුගේ බලල් අතක් මේ වාර්තාව විකෘතියක් බවට පත් කළා. සංඝ සමාජයේ සමග වී දේශපාලන නායකයන්ට සමග වීමට බල කළ යුතුයි කියලයි පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවන් වහන්සේ සඳහන් කරන්නේ. උන්වහන්සේගේ ප්‍රකාශය අද ලංකාදීප පත්තරේ වාර්තා කරන්නේ ඡායාරූප කීපයක්ද සහිතව මෙන්න මේ ශීර්ෂ පාඨයෙන්. සුද්දාගේ කාලේ වගේම අදත් සිදුවන්නේ දංගෙඩියට යැවීමයි. ත්‍රිනිකායික භික්ෂු සත්‍යග්‍රහයේදී ගලගොඩත්තේ ඥානසාර හිමියෝ කියන්නේ මුදිතා දයානන්දගේ වාර්තාව. එන්න අපි ඒ කතාවේ සවිස්තරාත්මකව බලමු. කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැස් වුණු ත්‍රිනිකායික මහා සංඝරත්නය මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වුණා. උන්වහන්සේ නම් කළේ යුක්තිය උදෙසා යතිවර පාරමිතාව නමින්. පාස්කු වාර්තාවෙන් හෙළිදරව් කරන බෞද්ධ සංවිධාන හා සිංහල බෞද්ධ නායකින් නිහඬ කිරීමේ වෑයම පරාජය කිරීම එහි ප්‍රධාන අරමුණක්. අපට ඉතාම පැහැදිලි මේ රටේ බෞද්ධ භික්ෂු බලවේගය ඉතාම දුර්වල කරන්න යම් යම් ක්‍රමවේද සකස් වෙන බව. ඒ සඳහා එක් අංශකයෙන් පැහැදිලි කොමිෂන් සභා වාර්තාවේ අදහස්. අනිත් පැත්තෙන් රාජ්‍ය නායකයින් බෞද්ධ නායකයින් දැඩි ලෙස පීඩනයට පත් කරන පරිසරයක් නිර්මාණය වෙනවා. සැබවින්ම මේ මොළකරුවන් ප්‍රධානියන් අන්තවාදී අදහස් ප්‍රකාශ කරපු තැනැත්තොයි මේ නීතියේ රැහැනට ගේන්න ඕන. වෙන්නේ වෙන දෙයක්. එම සංසිද්ධිය අපගේ ආණ්ඩු කාලයේ සිදු වූයේ නැතැයි යනුවෙන් හෝ එකී කොමිසම අප විසින් පත් කරනු ලැබුවක් නොවේ යන්න හෝ ආණ්ඩුවක් පවසුන් ලබන්නේ නම් එය ආණ්ඩුකරණය පිළිබඳව අල්ප මාත්‍රයක්වත් නොදත් මුක්ත පාලනයක් ලෙස වර්තමාන ලෝකයා සලකනු ලැබේ. මේ වාර්තාවේ සියල්ල වැරදි කියලා අප කියන්නේ නැහැ. මේ වාර්තාව තුළ සාධනීය යෝජනා රාශියක් තිබෙනවා. එහෙත් මේ කොමිසමෙන් අපේක්ෂා කළ අරමුණු ඒවා මේ ජාතිය නිසි ලෙස ඉදිරිපත් නොවී බෞද්ධයන්ට පහර දෙන්නට ගන්නා ලද තීරණයට එරෙහිව අපි අද ආරම්භ කරපු මේ අරගලය ඉදිරියට අරගෙන යනවා. රජය මේ සම්බන්ධයෙන් කිසියම් තීන්දුවක් දෙන තුරු ඉතා වගකීමෙන් කියනවා නොවිය යුත්තක් වෙලා තියෙනවා. මේ කමිෂන් වාර්තාවේ නිර්දේශ දිහා බලපුවා කවුරු හරි නොහික්මුණු තක්කඩි දේශපාලනඥයෙකුගේ බලල් අතක් ක්‍රියාත්මක වෙලා මේ වාර්තාව විකෘතියක් බවට පත් වෙලා තියෙනවා. පණිවිඩ කරුවාට වෙඩි තැබීමක් කළා තියෙනවා. අපි මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. මේ බලහත්කාරය හමුවේ දණින් වැටෙන සූදානමකුත් නැහැ. මේ අතර අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලිය රතන හිමියන් මහනුවරට ගොස් අස්ගිරි මහානායක හිමියන් බැහැදකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ අන්තවාදය හෙළිදරව් කිරීමේ වරදට බුදුබල සේනා සංවිධානයේ තහනම් කරන්න කියනවනම් ඥානසාර ස්වාමීන් වහන්සේට නඩු පවරන්න කියනවනම් ඒක සම්පූර්ණයෙන්ම අපිට පිළිගන්න අමාරු නිර්දේශයක්. මම හිතන්නේ මේක කාගේ හරි ඕනකමකට පස්සෙල්ලුවද කියලා අපිට සැකයක් තියෙනවා මේ කොමිෂන් සභාවේ තියෙන වටිනකම හැල්ලු කරන්න. එහෙම සැකයක් පිළිබඳව උන්වහන්සේලා සඳහන් කරනවා.
පස්සේ එල්ලුවද කියලා. අපේ ගලගොඩාත්තේ ඥානසාර හාමුදුරුවන් වහන්සේත් යම් කාරණාවක් සඳහන් කළා බලල්ලතක් ඇවිත් තේනවද කියන කතන්දරයක් එක්ක. එහෙම ප්‍රශ්නයක් ඒ විදිහට එතනින් මතුවෙන අවස්ථාවක් තියෙනවා. අපි බලමු වක්කියුතු පාර්ශවයන් වලින් ඒ සම්බන්ධව ප්‍රතිචාරයක් ලැබෙනු ඇතයි කියා අපි බලාගෙන ඉමු. මොකද එවැනි ප්‍රකාශයක් මෙවන විට ওই විදිහට කතා බහට ලක් වෙන නිසායි. කතා කරමු ගෑස් ගැන. දෙයිද බැටේ ඔහොම ඉඳලා. සෙල්ලන්නේ ඉල්ලන්නේ මෙන්න මෙච්චර ගාණකින් වැඩි කරලා දෙන්න කියලායි. ගෑස් රුපියල් 655කින් වැඩි කර දෙන්න ලාබ් සමාගම පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලයි. ලෝක වෙළඳපොලේ ගෑස් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බැවින් ඒට සමගාමීව දේශීය වෙළඳපොලේ ගෘහස්ත ගෑස් මිල රුපියල් 655කින් වැඩි කර දෙන ලෙස ලාබ් ගෑස් සමාගම පාරිභෝගික සේවා අධිකාරියෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා. ලෝක වෙළඳපොලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකන් ඩොලර් 604ක් දක්වා ඉහළ නැග ඇති අතර පසුගිය දවස්වරක කාලය තුළ වාර්තා වූ ඉහළම ගෑස් මිල මේ බවත් එම තත්ත්වයේ හමුවේ මෙරට වෙළඳපොලේ ගෑස් මිල ඉහළ නොදමන්නේ නම් තම සමාගම බරපතල අවදානමකට පත්වන බවත් ලාබ් සමාගම පාරිභෝගික සේවා අධිකාරියට දන්වා තිබෙනවා. හරි ඒ සමාගමේ ඉල්ලීම. ඒක පැත්තකින් තියමු. දැන් ආණ්ඩුව මෙහෙම ගිහලා දැන් තීන්දුවක් ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. වැඩි කිරීමට මෙතෙක් තීරණය කර නැහැ. එමයයි කියන්නේ. හරි ලස්සනට ඒක කියන්නේ මෙතෙක් තීරණය කර නැහැ. ඊට පස්සේ ඊළඟ තප්පරේ තීරණය කරන්න පුළුවන් දැන් තීරණය කළේ කියලා. ඉල්ලන්නේ 655කින්. මේක මහා සුවිශාල ගාණක්. එතකොට ඒ පාඩු කතන්දරයක ඒ පැත්තෙන් ඒක බලධාරීන් සහ සමාගම් සාකච්ඡා කරගනි. මං කතා කරන්නේ පාරිභෝගිකයන්ගේ පැත්තෙන්. දැඩි ලෙස ගණන් හෙලව් වැඩි කරන්න ගත්තොත් පාරිභෝගික ජනතාවගේ තත්ත්වය තවදුරටත් ගැටලුකාරී වාටපත් වේ ජීවන වියදමත් එක්ක. ඒක මතක් කරනවා. ඒ අතරේ සතොසෙන් තවත් ක්‍රියාන්විතයක්. අපි ඒකත් කියමු. රතුලෝණු රතු කැකුළු සහල් දේශීය රතුලෝණු රතු කැකුළු සහල් දේශීය අල ඇතුළු බඩු කීපයක් සතොසින් අද සෙට අඩු මිලට කියලා ඩයනා උදයන්ගෙන ලියනවා. සතොස අලවිසල් මගින් අලෙවි කරන රතුලෝණු රතු කැකුළු සහල් සහ දේශීය අල ඇතුළු භාණ්ඩ කීපයක මිල පහත හෙලා ඇතැයි වෙළඳ අමාත්‍යාංශය කියනවා. ඒ අනුව දැන්ට වෙළඳ පොලේ රුපියල් 300කට අලෙවි කරන රතුලෝණු කිලෝවක් රුපියල් 193කටත් දේශීය අල කිලෝවක් රුපියල් 150කට හා දැන්ට රුපියල් 93කට අලෙවි වන රතු කැකුළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 89කටත් අලෙවි කිරීමට පියවරගෙන ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කිරීමක් කරනවා. හොඳයි මේ සතොස තත්ත්වය අල්ලගෙන යන්න බඩු ටික අකණ්ඩව ලැබෙන්න බඩු හිඟද කියලා ඇහුවම කේන්ති නොගන්න ලස්සන්ට උත්තර දෙන්න විපක්ෂයේ ඉඳද්දී අහනකම් බලාගෙන හිටපු ප්‍රශ්න ආණ්ඩු පක්ෂයේ ඉඳද්දී අහනකොට ඒකට කිපෙන්න එපා ඒකට තැවෙන්න එපා මතක් කරන්න ඕනේ. වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් අනුව අදසට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් ක්‍රියාත්මක වන බවයි අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ. බිල අඩු කළා ඒ විදිහට දෙන්න දරන ප්‍රයත්නයට ඇමතුමනේ අපේ ගරුත්වය හොඳ ඔක ප්‍රායෝගික කිරීමයි අකණ්ඩව බඩු ලැබීමයි අනේක තමයි විශේෂයෙන්ම බලන්න ඕනි කාරණා. අද ලංකාදීප පත්තරයට අපි දැන් අවධානය යොමු කරනවා. ගිය රජය උතුර අධිවේගී සැලසුම වෙනස් කර කෝටි 170ක් පාඩු කරලා කියලා කෝප් සභාපති චරිත හේරත් කියන්නේ සුජිත් හේවාජූලි ගෙලියන්. උතුරු අධිවේගී මාර්ගයේ සැලසුම 2015 යහපාලන රජයේ සමයේදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ලෙස වෙනස් කිරීම නිසා එම කටයුතු සඳහා අමතර මුදල් වැයවීමෙන් රුපියල් කෝටි 170කට අධික පාඩුවක් රජයට වී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර්ක සභාවේදී තොරතුරු හෙළිවුණු බව එම කාර්ක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාචාර්ය චරිත හේරත් සඳහන් කළා තියෙනවා. පාඩු මෙන්න ඊළඟ පාඩුව. ජනන යන්ත්‍රයක් වසරක් තිස්සේ අක්‍රියයි. කැලණි තිස්ස පාඩුව කෝටි 135ක් අප්‍රේල් වන විට හදනවා ඩලස් කියන්නේ සමන් ගමගේලියන්. වාර්තාවේ මේ විදියටයි වැඩිදුර සඳහන් කරලා තියෙන්නේ. මෙගාවොට් 165ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කරනු කැලණි තිස්ස විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් වසරකටත් අධික කාලයක සිට අක්‍රිය වී තිබීම හේතුවෙන් මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 135ක පමණ පාඩුවක් සිදු වී ඇතැයි විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙක් සඳහන් කරලා තියෙනවා. අදාළ ජනන යන්ත්‍රයෙන් උත්පාදනය කරන විදුලි ධාරිතාව පෞද්ගලික බලාගාර වලින් ලබා ගැනීම සහ වෙනත් ක්‍රම මගින් සපයා ගැනීම සඳහා දිනකට රුපියල් මිලියන 30ක පමණ වැයබරක් දැරීමට විදුලි බල මණ්ඩලයට සිදුවීම මේට හේතු වී ඇති බවත් එම ප්‍රකාශකයා කියනවා. වසර ගණනාවක් තිස්සේ මේක කතා කරන්නේ.
මේ පාඩු ඔය දවසින් දවස කියන පාඩු ආම කරගත්තා නම් දැන් ඒ වගේ සේවා සපයනකොට ජනතාවට මොනතරම් සහනයක් දෙන්න තිබ්බද කියලා පොඩ්ඩක් හිතන්න. විරාමයක් අරන් ඇවිත් අනිත් සටහන් වලටත් යමු. සල්ලි තියනවද? වෙන කතාවක් අහන්නේ හොඳේ. මේ මොනවා අහනවද කියයි නැත්තම්. ව්‍යාජ මුදල් නෝට්ටු නිසා ගනුදෙනුවලදී අවධානයෙන් නින්දික හේවා විතරණ ලියන්නේ. ව්‍යාජ මුදල් නෝට්ටු භාවිතා කිරීම පිළිබඳ වාර්තා වීමින් තිබෙන නිසා ගනුදෙනු කිරීමේදී ඒ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම හා භාවිත කිරීම පිළිබඳ කලින් කලට වාර්තා වීමින් තිබෙන බවත් මේ ආකාරයට ව්‍යාජ මුදල් රුපියල් 5000 නෝට්ටුවක් භාවිතා කරමින් ගනුදෙනු කිරීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කියලා තියෙනවා. මේට කලිනුත් මේ අනතුරු ඇඟවීම කළා. උත්සව සමයේ ඉස්සරහට එන්නේ. අවුරුදු සමයත් එක්ක ගනුදෙනු වලට යනවා. අතේ සතේ නැති වුණත් තියෙන සතේ හරිය ඉදන් වෙනවා. ඒකත් එක්ක ගනුදෙනු එහා මෙහා වෙනකොට මේ ව්‍යාජ මුදල් නෝට්ටු කියන එක බැලුවම අඳුරගන්න පුළුවන්. හරි ඒ ගැන ලොකු අවධානයකින් ඉන්න. නැත්තම් කවුරු හරි දීලා Taman නොදැනුවත්ව අතේ තියන් හිටියොත් ඒකත් වරදක් කියන ගැනෙන්නේ. කාර් එක කිනිගත්තා. ව්‍යාපාරිකයෙක්ගේ මරණයක් සිදු වුණා. ඒ ගැන විවිධ කතා යනවා. කාර්ය ගිනිගනී පානදුර ව්‍යාපාරිකයාගේ මරණය අභිරහසක් කියලා ප්‍රදීප් ප්‍රසන්න ඇතුළු පිරිසක් ලියලා තියෙනවා. බිරිඳ ඇතුළු 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනේ කියලා තවදුරටත් වාර්තාව දාලා තියෙනවා. කොව්වල කළුබෝවිල ආසිරි මාවතේ ගිනිගෙන විනාශ වූ සුකෝබෝගී මෝටර රථයක් තුළ තිබී ව්‍යාපාරිකයෙකුගේ මලසිරුරක් ඊයේ අලුයම සොයාගත් බව කොව්වල පොලිසිය කියනවා. එම ව්‍යාපාරිකයාගේ සිරුර හඳුනාගත නොහැකි තරමටම පිළිස්සී තිබූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. මෙතන ඒක අභිරහසක් කියලා දාලා තියෙනවා. මම දැක්කා තවත් පත්තර ඔය ගැන වාර්තා කරලා තියෙනවා. ඒ අතරේ දිනමින පත්තරේ දාලා තිබුණා ගින්නට හේතුව දුම් වැටියක් දැයි සැකයක් කියලා. මම ඒකත් කිව්වා කෝකටත්. අපි ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වැඩිදුර වාර්තාව බලමු. කොහුවල ආසිරිමාවතේ අතුරු මාර්ගයක නවතා තිබූ මෝටර රථයක මෙම ගින්න හටගෙන ඇත්තේ 11:45ට පමණයි. මෝටර රථයේ හටගත් මෙම ගින්න නිවා දැමීමට ප්‍රදේශවාසීන්ට අපහසු වී ඇත්තේ එය දෙපස තාප්පයකින් වට වී තිබූ කුඩා බිම්මිඩක නතර කර තිබීම හේතුවෙන්. ගිනිගන්නා මෝටර රථය තුළ තම ඥාතියෙකු සිටින බව එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු දැනුම් දුන්නද ගින්නෙන් ඔහුව බේරා ගැනීමට හැකි වී නැහැ. ලොකු ගින්නක්. ඔව් දඩබඩ කාලා පිපුණ ටයර් ඔක්කොම පිපුණ නම්. ඒ ඇතුළේ දින්න බෑ මාන සද්දේ. ඔය ටයර් කර්මාලක ඉස්සර පස්සේ නම. මෙයා දන්නවද මැරිච්ච කෙනා කවුද කියලා? එයාගේ ඥාති කෙනෙක් ආවා ඇවිල්ලා කෑ ගැව්වා. ඊට පස්සේ ෆයර් බ්‍රිගේඩ් එක ආවා කාර් එක පත් වෙලා. ගින්න නිවී යාමෙන් අනතුරුව මෝටර රථය මෙන්ම ඒ තුල සිටි පුද්ගලයාද සම්පූර්ණයෙන්ම ගිනිගෙන අඟුරු වී තිබුණා. යාඩ් එකේ ඉද්දි බයිසිකලේ උඩ තිබ්බ පෙට්‍රල් එක. ඊට පස්සේ යනකොට කාර් එකේ කොතනද පෙට්‍රල් තියන් හිටියේ? ඇඩ්‍රස් එක දානවා සර්. ගන්න පුළුවන්. අදලා ඒක උඩින් තියලා තියෙනවා. එතන පෙට්‍රල් කෑන් එක තියනවා දැක්කා. ඔව්. ඒ පෙට්‍රල් කොච්චර තිබ්බද? මේක එකමාරක් විතර. සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් පද්මා ගමගේ මහත්මිය ස්ථානීය පරීක්ෂණය සිදු කළා. මෙලෙස මරණයට පත් ඇති බවට සැක කෙරෙන්නේ නසාර් මොහොමඩ් නස්ෆාන් නැමැති 33 හැවිරිදි එක් දරුපියෙක්. කෙසේ වෙතත් ඔහුගේ සිරුරේ කිසිවක් හඳුනා ගැනීමේ සලකුණු නැහැ. සිරුර පිලිසී තිබෙනවා. විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ මේ පුද්ගලයා රාත්‍රී 10:55ත් ඒ වගේම 11:15ත් අතර කාලයේදී දෙහිවල ප්‍රදේශයේ එක්තරා ස්ථානයකදී රාත්‍රී ආහාරය ලබාගෙන 11:15ට පමණ එම ස්ථානයෙන් පිටත් වී මේ ස්ථානයට පැමිණ ඇති බවට. ඒ වගේම මෙම මෝටර රථය නවතා තිබෙන ස්ථානයට ඉතාම ආසන්න ස්ථානයක මියගිය බවට සැක කරන පුද්ගලයාගේ බිරිඳගේ පියාගේ බවට හඳුනාගෙන ඇති යම් වැඩබිමක් තිබෙනවා. එම ස්ථානය අසලයි මේ සිද්ධිය සිදු වී තිබෙන්නේ. ඊට අදාළව මේ වන විට ප්‍රකාශ 6ක් පමණ සටහන් කර තිබෙනවා. මෙම මරණකරුවයි සැක කරන පුද්ගලයාගේ බිරිඳ ඇය ඊයේ රාත්‍රී පානදුර ප්‍රදේශයේ සිට ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම මිය ගියේ බවට සැක කරන පුද්ගලයාගේ බිරිඳගේ පියාගේ රියදුරා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
පානදුර වේරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිට ඇති මෙම පුද්ගලයා විවාහයෙන් පසුව කළුබෝවිල බාතිය මාවතේ පදිංචිය සඳහා පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ. මොහු දෙල්කඳ විජේරාම ප්‍රදේශයේ රථවාහන අමතර කොටස් අලවිසලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්. තවමත් මේ මරණයට හේතුව නිසැකවම අනාවරණය කිරීමට හැකියාවක් නැහැ. විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා පොහුවල පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. විශේෂයෙන් අවධානයට ලක් වුණා මේ වෙනම කතාවක් නිසායි ඒක. මේ දිවයින ප්‍රධාන පිටුව කොටි කොඩිය උස්සන්න ජිනීවා අවසරයක් කියලා කීර්ති වර්ණකුල සූරිය ලියනවා. ජිනීවා ප්‍රාන්ත සභා බලධාරීන් මානව හිමිකම් කවුන්සිල ඉදිරියේ කොටි ධජය එසවීමට අවසර දී තිබෙන පුවතක් මේ ලියන්නේ. යුරෝපා සංගමයේ කොටි සංවිධානය තහනම් කර ඇතත් ස්විස් පොලිසිය කොටි ධජය එසවීම නතර කර නැත. මානව හිමිකම් කවුන්සිල ඉදිරියේ ඇති බිම්බෝම්බ සංකේතයක් අසල කොටි ධජය ඔසවා තිබෙනවාලු. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේද කොටි ධජය ඔසවා තැබීම සඳහා විරෝධයක් දක්වා නැහැලු. දිවයින පත්‍රයේ දාලා තියෙන එහෙම පුළුවන් ද ත්‍රස්ත සංවිධානයක ධජයක් ඔසවන්න. අවධානය යොමු කරන්න ඒ කාරණාව කොහොමද මුනේ ඒ විරෝධයක් පළ කළා නැත්තේ පත්තර වාර්තාවට අනුවයි මං කියන්නේ. ලංකාදීප පත්තරේ දානවා කැනඩාවට හොරපාරෙන් යන්න හැදූ 24 දෙනෙක් කල්පිටියේදී අත්අඩංගුවට කියලා. කල්පිටියේ පද්ම ලියලා තියෙනවා. කැනඩාවට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් යාමට කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ නිවසක ලැබුම්ගෙන සිටි 24 දෙනෙක් කල්පිටියේ විජය නාවිකා මුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ අලුයම අත්අඩංගුවට ගත්තා කියලා අද ලංකාදීප පත්තරේ ප්‍රධාන පිටුවේ වාර්තාව දාලා තියෙනවා. ඒ වාර්තාව එහෙම දාද්දී ආනන්ද සංගරේ කරපු ප්‍රකාශයක් අද දිනමින පත්තරයේ දාලා තියෙනවා. වෙනම එකක්. ඒකත් අපි මෙතනම බලමු. දෙමළ දේශපාලන සිරකරුවන්ට පොදු සමාව දෙන්න සංගරේ අගමැතිට ලියනවා. උතුරේ රසුලයි වාර්තාව අරන් එන්නේ. දැනට බන්දරාගාරගත කොට සිටින දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස පොදු සමාවයක් යටතේ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරේ පෙරේදා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවමින් දන්වා තිබෙනවලු. මේ පිරිසට වඩා විනාශකාරී ක්‍රියා කළ දෙමළ කොටි සංවිධානයේ සමාජිකයන් වසරක කාලයක් පුනරුත්ථාපනය වී නිවෙස්වල සිටීමත් බන්ධනාගාරවල සිටින පිරිස වසර 10කට වඩා වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටින නිසා ඔවුන්ව පොදු සමාවක් යටතේ නිදහස් කිරීම සාධාරණ බව ආනන්ද සංගරේ විසින් යවන ලද ලිපියේ සඳහන් කරලා තියෙනවා. එමයි ආනන්ද සංගරේ කරුණු පැහැදිලි කිරීමකුත් එක්ක සඳහන් කරලා තියෙන්නේ. ඊට කලින් පුනරුත්ථාපනය වුණු අයවත් පිළිබඳව මතක් කිරීමකුත් කළා. අද විවෘත වෙන ගොඩනැගිල්ලක් ගැන විශේෂ අවධානයට යොමු වෙන කොළඹ අවට සැරිසරද්දි දුටුවාම ඒ අවස්ථාව ගැන විශේෂයෙන් අවධානය යොමු වෙන ගොඩනැගිල්ලක් පිළිබඳව කතාවක් තියෙනවා. ඒක විවෘත කිරීම අද ඇලවුණු ගොඩනැගිල්ල විවෘත කිරීම අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට නුදුරින් කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ බාහිරයට ඇලවුණු ස්වභාවයක් දිස්වන ආකාරයෙන් ඉදිකරනු මේ බහුමහල් ගොඩනැගිල්ල නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා හා ශ්‍රී ලංකාවේ ඉන්දිය මහා කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් අද සවස 5ට සුබ මොහොතෙන් විවෘත කරනවා කියලා කියන්නේ. මෙවැනි විශේෂාකාරයේ ගොඩනැගිල්ලක් මෙරට ඉදිකරනු පළමු අවස්ථාව මෙයයි. දැක්කනේ ෆොටෝ එක. කඩන් වැටලාද කියලා හිතනවා නෑ ඒකේ හැටි. වෙලාව මතක් කරගෙන යමු. පුංචි කෙටෙන් පදමට රසගුණ මවා ගත්තන සේරම හරි. මැකි සීසනින් කියුබ් from Nestle. දැන් මම මේ ඔබත් එක්ක කියන්න හදන්නේ අග්‍රාමාත්‍යරයා කරපු කතාවක් තිබුණා. විශේෂයෙන්ම මේ කතාව සුවිශේෂී වුණා වගේ දැනුණා. ඒකේ පළවුණු අදහස් එක්ක ලාංකීය තරුණ ව්‍යවසායක මණ්ඩලයේ 22 වෙනි සංවත්සර සැමරුවටමට එක්වෙනුයි අග්‍රාමාත්‍යරයා සඳහන් කළේ. අතීතයේ ව්‍යාපාරික ප්‍රජාව රට ජාතිය ගැන තැකුව හැටි එතකොට ඒ ගැන හැඟීමෙන් වැඩ කරපු හැටි ගැන කිව්වා. මට හිතෙනවා කතාව බැලුවොත් හොඳයි කියලා. විවෘත ආර්ථිකයේ යටතේ ප්‍රධාන කාරණයක් තමයි තරගය. මේ තරගය නිසා අපිට විශාල දේවල් අහිමි වෙලා තියෙනවා. දැන් තරගය වෙනුවට සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ගොඩනැගෙන්න පුළුවන් කියන හැඟීම දැක්ම අපේ ව්‍යාපාරික සමාජයට ඇවිල්ලා තියෙනවා. එදා හිටපු ව්‍යාපාරික පැලැන්තියට රට ගැන ලොකු හැඟීමක් තිබුණා. බොහෝ ව්‍යාපාරිකයන් තමන් උපයපු බොහෝ දේවල් රජයට හා සමාජයට දුන්නා. අපේ ව්‍යාපාරිකයින්ගේ දේපල තමයි සොයිස වටරවුමේ තියෙන්නේ. කොළඹ මහරුවල විසාකා විද්‍යාලේ ඉඳන්
බොහෝ දේවල් මේ රටේ ව්‍යාපාරිකයන් පරිත්‍යාග කළ දේවල්. එදා ඒ ව්‍යාපාරිකයන් ඒවා පරිත්‍යාග කළේ රට ගැන තිබුණු කරුණාවෙන්. ආදරෙන් වර්තමාන ව්‍යාපාරවල මහජන සුබ සාධන වැඩ තියෙනවා. ඒවා කරන්නේ ව්‍යාපාරයේ කීර්තිනාමයේ ඉහළට ඔසවලා තමන්ගේ භාණ්ඩ සේවා විකුණ ගන්න. මේ ව්‍යවසායකින්ගේ සංගමය එකට විසඳුමක් දීලා තියෙනවා. එයා එකතු වෙලා අතීතයේ ව්‍යාපාරිකයන් තුළ තිබුණු පුණ්‍ය චේතනාව ක්‍රියාවට නංවන වැඩ කටයුතු කරන බව මට දැනගන්න ලැබෙනවා. තරුණ ව්‍යවසායකින් පළමු වතාවට තමයි ටයිකෝන් නැතුව ජාතික ඇඳුමෙන් සැරසිලා එදා ඒක රාශි වුණේ. අදත් ඒ ජාතික ඇඳුම ඇඳගෙන මෙතෙන්ට ඇවිත් ඉන්න බව දකිනකොට වසර 22කට කලින් තිබුණු සුවද හැඟීම, ජාතිය පිළිබඳ හැඟීම, රට පිළිබඳ හැඟීම ඇති පිරිසක් දැන් එකතු වෙලා ඉන්න එක ගැන අපිට විශාල ආඩම්බරයක් දැනෙනවා. අග්‍රාමාත්‍යරයා කරපු කතාව එහි තිබුණු කාරණාවල විශේෂත්වය නිසායි පත්තරනුත් උපුටා අරගත්තේ. මුසම්මිල් අසාද් සාලි ගැන කියලා තියෙනවා. මතකනේ සද්දේ අසාද්ගේ අසාද් සාලි අත්අඩංගුවට ගන්න කියලායි ඔහු කියන්නේ බුද්ධි කරුණාරත්න එලියන්. ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔබ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් කියනවා. ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කිරීමක් කරනවා. ප්‍රසිද්ධ හමුවක් පවත්වමින් මෙරට නීතියට අභියෝග කරන තැනට අන්තවාදීන් පත්ව ඇතැයි මුසම්මිල් මෙහිදී කියා සිටිනවා. ඒ ගැන සුවිශේෂීව බලන්න මොකද්ද මේ විදියට හැසිරෙන්න කියලා. එතකොට ඊට පස්සේ දැන් මේ මෙතනදී අසාද් සාලි අත්අඩංගුවට ගන්න කියලා මොහු ඉල්ලීමක් කරනවා. එතකොට ඒ ප්‍රකාශය ඒ විදියට සද්දෙන් කරද්දී ඒක පිටිපස්සේ තිබුණු අරමුණ මොකද්ද කියන එක විශේෂයෙන් සුවිශේෂීව හොයා බැලීමක් කරන්න මොකද්ද කියන කාරණාව ඒ අරමුණ මොකද්ද හිතන්නේ නැති අරමුණක්ද මොකද්ද ඇයි එහෙම සදාන් කිරීමක් කරන්නේ එතකොට මේ වගේ අත්අඩංගුවට ගන්න කියලා මොහු ඉල්ලීමක් කරනවා එතකොට ඒ වෙනුවෙන් සමහරු බලාපොරොත්තුවක් තියන් ඉන්නවාද ඒක ඒ වගේ කාරණා ටික පොඩ්ඩක් හොයලා බලන්න ඊළඟට අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයක් දාලා තියෙනවා වසර 6කදී ප්ලාස්ටික් කිලෝ කෝටි 335ක් ගෙනල්ලා වියදම කෝටි 18430යි ස්වර්ණා විජේකෝන්ලියන් 2012 වසරේ සිට 2018 වසර දක්වා කාල සීමාව තුළ ප්ලාස්ටික් කිලෝග්‍රෑම් මිලියන 3353.8ක් මෙරටට ආනයනය කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී පසුගියදා අනාවරණය වෙලා තියෙනවා. කොහොමද තරම සෙල්ලන්නේ නැහැ ප්ලාස්ටික් වල තරම. බවුම ප්‍රධාන පිටුවේ මේ සටහන නිලධාරීන්ට දෙන පගා සල්ලිත් පුහුණුවන්නන්ගෙන් අය කරන්න වෙලා මානුවර සුරවීරයි වාර්තාව අරන් ඇවිත් තියෙන්නේ. රියදුරු පුහුණු උපදේශක බලපත්‍රය නොමැතිව රියදුරන් පුහුණු කරන රියදුරු පාසල් රැසක් මෙරට තිබෙන බවත් මෙරට රියානතුරු වැඩිවීමට ඒද හේතුවක් විය හැකි බවත් සමස්ත ලංකා රියදුරු පාසල් හිමියන්ගේ ජාතික සංගමේ සභාපති MD සෝමසිරි සඳහන් කළා තියෙනවා. හරි වෙන කතාවක් කියන්න හදන්නේ රුසියාවේ මහා කෝටිපතියෙක් මහා ධනපතියෙක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් කියලා එක පත්තරයක තිබ්බේ උපුටා ගන්නේ ලංකාදීපෙන්. එයා කෝච්චියකුත් තරන් ගිහිලා තියෙන උඩරට දුම්රිය මාර්ගේ. රුසියන් කෝටිපතියා සල්ලි ගෙවා අරන් ගිය දුම්රිය හැටන් වලදී කැඩිලා නොවුඩ්ඩී රංජිත් ලියන්. කොළඹ කොටුව සිට නානුවේ දුම්රිය ස්ථානයේ දක්වා ධාවනය වූ වාෂ්ප එන්ජිම සහිත වයිස්රෝයි දුම්රියේ වාෂ්ප එන්ජිම හැටන් දුම්රිය ස්ථානයේදී ඊයේ කාර්මික දෝෂයකට ලක් වෙලා රුසියාවෙන් මෙරටට සංචාරයක් සඳහා පැමිණ සිටින රුසියාවේ කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පවුලේ සමාජිකයන් සංචාරක මණ්ඩලයේද අනුමැතියෙන් වයිස්රෝයි දුම්රියෙන් 10 වෙනිදා කොළඹ කොටුව සිට නානුවේ දක්වා ගමන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මුදල් ගෙවා යමු දුම්රිය වෙන් කරගෙන වාෂ්ප එන්ජිම සහිත මේ දුම්රිය පෙරේදා 10 වෙනිදා නාවලපිටිය දුම්රිය ස්ථානයේ ගාල්කර ඊයේ 11 වෙනිදා නාවලපිටිය සිට නානුවේ දුම්රිය ස්ථානයේ දක්වා ධාවනය වන අවස්ථාවේ හැටන් දුම්රිය ස්ථානයට ආසන්නයේ වාෂ්ප එන්ජිම කාර්මික දෝෂයකට ලක් වෙලා කාර්මික දෝෂයකට ලක් වූ මේ දුම්රියේ වාෂ්ප එන්ජිම හැටන් දුම්රිය ස්ථානයේදී ගලවා ඉවත් කර ඩීසල් එන්ජිම කාදාරයෙන් රුසියා ව්‍යාපාරිකයා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් රැගත් වයිස්රෝයි දුම්රිය නානුවේ දුම්රිය ස්ථානය දක්වා ධාවනය කළා තියෙනවා. මේ මම දැක්ක තව පත්තරයක දාලා තිබුණා පතර පත්තරේ තියෙනවා දිවයිනේ දාලා තිබුණේ වාෂ්ප දුම්රිය හැටන් වලදී ලෙඩ දෙයි රුසියාවේ දෙවෙනි කෝටිපතියාට යකා නගී කියලායි දිවයිනේ ගැන සටහන දාලා තිබුණේ.
ඒ දුම්රිය ගැන කතාවෙන් පස්සේ මේ දුම්රිය ගැන කතාවක්. ඉන්දිය රජයෙන් මෙරටට දුම්රිය මැදිරි 160ක් තෑගි මල නොබැදෙයි විනෝදයේ සැපෙයි කියලා රංජන් කස්තුරි ලියනවා. ඉන්දිය රජය ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 160ක් පරිත්‍යාග කිරීමට පියවරගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලය කියනවා. මල නොබැඳෙන මෙම දුම්රිය මැදිරි 160න් පළමු මැදිරි 10 ඉක්ුද්දා ශ්‍රී ලංකාවට බාර දුන් බවයි ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියලා තියෙනවා. එම දුම්රිය මැදිරි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාව අනුව නිෂ්පාදනය කරන තිබෙන අතර පිටතින් ආලේපනයක් සහ දිරායාම් වළකන විශේෂ ආලේපනයක් මැදිරි වලට යොදා තිබෙනවලු. එම දුම්රිය මැදිරි ශබ්දයේ පිටතට නොයන ලෙස සැකසූ රබර් බිම විදුරු පතුල සහිත ඇලුමිනියම් රාක්කයන් ආදී උසස්ම තත්ත්වයේ අංගෝපාංග වලින් සමන්විත වීමත් විශේෂත්වයක්. මීට අමතරව මගේ තොරතුරු පද්ධතියකින් සහ ශ්‍රව්‍ය දෘශ්‍ය විනෝදාස්වාදයේ සහ තොරතුරු පද්ධතියකින්ද එම මැදිරි සමන්විතයි. ආසයි එහෙම මැදිරියකට නැගලා බලන්න. අවාසනාවන්ත කතා පුවතක් නැවත වතාවක් ලංකාදීපය පළ කරනවා. පවුලම වට වී ගහලා තිදරු පියා මරලා බිරිඳ පුතා දූවරු දෙදෙනා අත්අඩංගුවට කියලායි ශ්‍රීනාත් ප්‍රසන්න ලියන්නේ. තම බිරිඳ දියණියන් දෙදෙනා සහ පුතාගේ පාර කෑමට ලක්වීමෙන් බරපතල තුවාල ලැබූ නිසා මඩකල්පුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී පෙරේදා රාත්‍රියේ පුද්ගලයෙකු මිය ගිය බව එරාවුරු පොලිසිය කියනවා. මෙසේ පහර දී ඝාතනය කර ඇත්තේ එරාවුරු පොලිස් වසමට අයත් ಭಾರತೀಯ පාරේ පදිංචිව සිටි ගණේෂ් ගුණරාජ නැමැති තිදරු පියෙක්. මේ ඝාතනය සම්බන්ධයෙන් එම් පුද්ගලයාගේ බිරිඳ පුතා සහ දූවරු දෙදෙනා සැකපිට අත්අඩංගුවට අරගෙන අත්අඩංගුවටගත් 15 හැවිරිදි දිනිය පාසල් සිසුවියක් 18 හැවිරිදි දිනිය පෙරේදා අවසන් වූ අප සාමාන්‍ය පෙළ විභාගයට පෞද්ගලික අයිදුම්කරුවෙකු ලෙස පෙනී ඉඳලා මම හිතන්නේ නැවත ලියලා වෙන්න ඇති. එහෙමයි දාලා තියෙන්නේ. මෙතන තවත් කතාවක් ලියලා තියෙනවා. මෙම ඝාතනයට ලක් වූ පුද්ගලයා බීමතින් පැමිණ දරුවන්ට බිරිඳට පාර දීමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් මීට පෙර ඔහුට එරෙහිව පොලිසියට පැමිණ ලැබී තිබෙනයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒකම බිරිඳත් එක්ක කාලයක් තිස්සේ ඉඩමක් සම්බන්ධයෙන් ආරවුලක් පැටලලා තිබුණා කියලා තවදුරටත් දාලා තියෙනවා. පෞල් ආරවුල්, බේබදුකම්, පෞල් විනාශ කරන ආකාරය වරින් වර අපිට වාර්තා වෙනවනේ. විදේශ වාර්තාවකටයි දැන් අවධානය යොමු කරන්නේ. ඔබ දන්නවා මියන්මාරයේ තත්ත්වය මේමයි දැන් කියන්නේ. අවුන් සාන් සූකී කෝටි 11ක රන්බඩු මුදල් අරන් හමුදා පාලනයෙන් චෝදනා. බලයෙන් පාකල නායිකා අවුන් සාන් සූකී නීති විරෝධී ලෙස ඇමරිකානු ඩොලර් 6 ලක්ෂයක රුපියල් කෝටි 11කට අධික මුදලක් සහ රත්තරන් ලබාගෙන ඇතැයි මියන්මාර් හමුදා පාලනයේ චෝදනා කරනවා. ඒ හමුදා පාලනයේ චෝදනාව හොඳේ. ඒ අතරේ ක්‍රීඩා වාර්තාවලටයි එන්න සූදානම් වෙන්නේ දානුෂ්ක ගුණතිලක ලස්සන ආරම්භයක් ගත්තා වෙස්ට් ඉන්ඩීස්ට එරෙහිව පළමු එක්දින තරගයෙන් ආරම්භක ප්‍රතිකාරී යුගලයේ දිමුත් කරුණාරත්න නායකයාත් එක්ක එකතු වෙලා ලස්සන සබන්තාවක් ගොඩනගාගෙන හිටියා. ඒ අතරේ දානුෂ්ක ගුණතිලකගේ දැවී යාම පිළිබඳව ආందోලනාත්මක කතාබහක් ආවා. කිරාන් පොලඩ් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ඔහු ඉල්ලීමක් කරපු නිසා විනිසුරුට තෙවන විනිසුරුත් එක්ක කතා කරලා දැවී යාම සනිටුහන් කරන්න උනා. ඒ ගැන දැන් විවිධ කතා මතුවෙනවා. දන්නවද ඒගොල්ලන්ගෙම හිටපු දක්ෂයෙක් වන හිටපු නායක ඩැරන් සැමී කියන කතාව. ධනුෂ්කගේ දැවී යාම ගැන සැමීගේ අප්‍රසාදේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකාරු ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ලබා දුන් මතභේදාත්මක තීරණය ගැන කොදෙව් හිටපු නායක ඩැරන් සැමී සිය විමතිය පළ කර තිබෙනවා. එයා විමතිය පුදුමය පළ කර තියෙනවා සැමී. එතකොට පොලාඩ් මොකද කළේ? මේ තියෙන සටහන. පොලාඩ් ධනුෂ්කගෙන් සමාව ඉල්ලයි. මේ මතභේදයට තුඩු දුන් ආරම්භක ප්‍රතිකරු ධනුෂ්කගේ දැවී යාම සම්බන්ධයෙන් කොදෙව් නායක කිරාන් පොලඩ් ධනුෂ්කගෙන් සමාව ඉල්ලා තිබෙනවා කියලායි කියන්නේ. මේ තියෙන චාරූපයකුත් එක්ක වාර්තාව. දැන් ඉතින් සමාව ඉල්ලුවට දැන් දැවී ගිහිල්ලා ඉවරයි. බලමු දේ අවස්ථාව. ක්‍රිකට් මහත්තරුන්ගේ ක්‍රීඩාවක් මහත්මා ගතිය තියාගත්තම තමයි ඉතින් ගොඩක් වැදගත් වෙන්නේ. විරාමයක් අරන් ඇවිත් කාටුන් පෙළේදී හමු වෙමු. මෙන්න අද කාටුන් පෙළ බලන්නයි සූදානම් වෙන්නේ. අද පත්තරේ අවන්ත ආටිකලගේ කාටුන් එකෙන් පළමුව ආරම්භය ගමු. මේ පැත්තෙන් හොරකම් කරපු කෙනෙක් බිත්ති කඩාගෙන ඇවිල්ලා කියනවා මූ මට වඩා හොරකම් කළා කියලා. ඒ නිකම් මුදලාලි පැලැන්තිය කෙනෙක්. කාටද ඇඟිල්ල දික් කරන්නේ? දේශපාලන පැලැන්තිය කෙනෙක්ට. එයා මොනවද කරන්නේ? නෑ මූ තමයි ලොකුම හොරා කියලා එයාව පෙන්නනවා. එයාත් ඒ පැත්තෙන් බිත්තිය කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ. කවුද හොරා?
මේ මව්බිමේ MD වීරරත්නගේ මර්සිපාල කාටුන් එක. ඖෂධ ජාවාරම් කීපයකට වැරදිකරු වූ සමාගමකට යලි බෙහෙත් ගේන්න අවසර දීලාලු. වැරදිකරු වුණා නම් ඉතින් සුදුසුකම් තියෙනවානි කියලායි පොඩි එකා කියන්නේ. මෙහෙම කතාවක් කියවෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා හොයලා බලලා ප්‍රතිචාරයක් දක්වන්න බලධාරීනි. තිලකගේ තුන්මන්සල නිමල් ජයශාන්තගේ කාටුන් එක ලංකාදීපෙන් උපුටා ගන්නවා දැන්. මේ බල ආණ්ඩුවෙන් අපිට කුඩම්මාගේ සැලකිලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ආණ්ඩුව කණු අර හොඳට ලොකුවට තියෙන පිගාන නැත්තම් ඒ තස්සිම ආණ්ඩුව ඊට පස්සේ මෙහා පැත්තේ තියෙන පලා. එතකොට කාටද බෙදන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි පලා බෙදන්නේ. හැබැයි ඒගොල්ලන්ට පලා හරි තියෙනවා මේ පුරවැසියට මේ පැදුරට වැටලා ඉන්න එක්කෙනාට මුකුත් නැහැ. පල නොකිය පලා බෙදනවද දන්නේ නැහැ නේ. මේ ඊළඟට තිලකගේ තුන්මන්සල කවිය කොටසකි කියා රටවැසියන් අඳබාල ඇමති රැඟුම් පෑවත් එක එක තාල රුපියල් 100 පැන ඇත අද නම් හාල පිරිමහා ගන්න කෙලෙසද දුගියන් වේල. වේල කොහමද පිරිමහා ගන්න කියලා යහන්නේ. ඒ මදිවට පාඩු මව්බිමේ MD වීරරත්නගේ කාටුන් එක. සීනි බදු වංචාවෙන් ආණ්ඩුවට කෝටි 1590ක පාඩුවක්. පුරවැසියා යන්නේ රාජ්‍ය ආයතන පාඩුයි ණයයි ඔක්කොම කරපින්නගෙන ඒ මදිවට පුරවැසියාගේම කරට වැටුණා මේ කෝටි 1590ක පාඩුව. මාර ගණන් කියවෙන්නේ නේ. දිනමිනේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක දැන් කලුකඩ මුදලාලි හාල් මෝල් හිමියද දන්නේ වී ගන්නවා වැඩි මිලට වී ගන්නවා කියලා යන අතරේ මහින්දානන්දත් පැනලා පිටිපස්සෙන් ආපි වී ගන්නවා කුඹුරටම ඇවිත් වී ගන්නවා. ඇමතුමනි පුරවැසියා බලන් ඉන්නේ මේ පාරත් හාල් පාරිභෝගිකයා බලන් ඉන්නේ හාල් මෝල් හිමිය අදිනයිද ආණ්ඩුව නැත්තම් පාරිභෝගිකයා අදිනයිද කියලා. අතාරින්න එපා. අද පත්තරේ ජනරාණි කාටුන් එක දැන් දේශපාලක රාණිට කියනවා අතු කම්කරුවන්ට රුපියල් 16 ගැසට්ටුව ගැහුවා කියලා. රාණි අහනවා හාල් පරිප්පු ගැසට්ටුව වගේ නෙවෙයි නේද සර්? දැන් ගැසට් කිව්වම hina යන්නේ කොහොමද කියලා මං කියන්න ඕනේ නෑනේ. 1000 ගැසට්ටුවත් ඒ වගේ වෙයිද කියලායි අහන්නේ. මේ තලංගම ජයසිංහගේ පලාමල් බන්දුල ළඟට ගිහිලා රාජදාස මොකද්ද දෙනවා බලන්න දෙන දේ. මෙන්න මං ගෙනාවා සර්ට නියම බඩක්. ඔය මාධ්‍යකාරයෝ අනවශ්‍ය ප්‍රශ්න අහගෙන එනකොට තායිලන්තයේ අගමැති වගේ ගගා දුවන්න නියම සැනිටයිසර් එකක් ගෙනාවා. තායිලන්තයේ අගමැති වගේ බන්දුලක් මාධ්‍යවේදීන්ට සැනිටයිසර් ගායිද? තලන්ගේ එතුමා කාටුන් එක දැන් මහින්ද වගේ කෙනෙක් එතුමා වගේ කෙනෙක් ළඟට ඇවිල්ලා එතුමා අහනවා ලබන පාර ගෝඨාභය මලයා එන්නේ නැතිලු නේද සර්? කොයි වැඩෙත් පිළිවිලක් තියෙන්න එපයි බං. මුලින්ම අයියා ඊළඟට මල්ලි බාල මල්ලි ඊගාවට. හරි ඉතින් ඊට පස්සේ ඔබ නිකම් බබා වෙන්න එපා. ඇයි යකෝ මට ළමයි 3 දෙනෙක්ම ඉන්නවනේ කියලා කිව්වා කියලා නැත්තම් මේ හිතලා ඇඳලා තියෙන කාටුන් එකක් ඒ. ඊළඟට දිවයිනේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුන් එක මේ. පාස්කු ප්‍රහාරයේ වගකීම බාර ගන්නවා කියපු හින්දා සජිත්ට දඬුවම් කළ යුතුයි කියලා රංගේ බණ්ඩාර කියලා තියෙන්නේ. එතකොට ගෙම්බෝ කියයි සජිත් තිරේ කියලා. එදා රංගේ කිව්වේ ගෙම්බොත් කියන්නේ සජිත් කියලා. අද රංගේ කියන්නේ සජිත්ට දඬුවම් කළ යුතුයි කියලා. එතකොට ගෙම්බෝ කියන්නේ සජිත් තිරේ කියලා. ලංකාදීපේ පංකජ රොයින්දගේ සරදම් අශෝක් අබේසිංහ CID එකට ගිහින් තියෙන්නේ සජිත්ගේ වාහනේ. සෙල්ෆි ගහලා නැද්ද? ඒගොල්ලෝ සෙල්ෆි ගහලා නැද්ද කියලා යහන්නේ. මේ ලංකාදීපේ තිස්ස හේවාවිස්සගේ හිනාවැස්ස කාටුන් එක. පාස්කු ප්‍රහාරයේ වගකීම බාර ගන්නවා නම් සජිත්ට දඬුවම් කළ යුතුයි. ඒක ඇහෙනකොට කමෝන් රංගේ කියලා කෑ ගහන අවස්ථාවක් තමයි අපිට බලන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් යනවා ලංකාදීපේට දාසගේ කාටුන් එක බලන්නයි සූදානම් වෙන්නේ. මෙන්න පාස්කු කොමිෂන් වාර්තාව කියන අලියා. ඒ අලියා කොයි වගේද කියලා පාස්කු කොමිෂන් වාර්තාව කියන අලියා කොයි වගේද කියලා අන්ද කීප දෙනෙක් අතගාලා බලනවා. ඒ වගේ තමයිලු වර්තමාන තත්ත්වය. අලියාව අතගාලා බලලා කොයි වගේද කියලා කියපු පැරණි කතාව උපහැරණට අරන් තියෙන්නේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත අද දිනමින පත්තරේ එක රටකට එක නීතියක් පිළිගන්නේ නැහැ කියලා අසද්සාලි කියනවස
මෑන් දන්නේ නැතුව ඇති බං ප්‍රභාකරන්ටත් ඔය ලෙඩේම තිබිලා හොඳ කළා කියලා. අවසාන කවිය තලන්ගේ අනේද කියන්නේ. මුස්ලිම් කුරාණයේ නීතිය මිසක අපේ අවනත නොවන්නෙමු යයි නීතියට තොපේ මොහමඩ් සාලි කළුගල් බිත්තියක හැපේ කකලුවා නටයි දිය රත්වන තුරුම ලිපේ. ආයත් කියමුද ඒ අන්තිම පේලිය. කකලුවා නටයි දිය රත්වන තුරුම ලිපේ. අපි හැමෝම ලෝක සිටින්නේ.